අයිබෝන් සුබෝදෑසනක් අද අගෝස්තු මාසෙ දෙවැනිදා. හැම උදෑසනකම වගේම අදත් නිස්ටවෝල්ඩ් සමගින් හොඳ සූදානමකින් වැඩසටහන ආරම්භ කරන්නයි අපි මේ යන්නේ. ඔබේ ධනාත්මක සිතුවිලි තුලින් තව කෙනෙකුගේ ජීවිතය බලගන්වන්නට නිස්ටවෝල්ඩ් ෆස්ට් කප් සිතුවිලි වැඩසටහන සමගින් එක්වන ඔබට දැන් හැකියාව තියෙනවා. ඔබේ සිතුවිල්ල හොඳම සිතුවිලි අතරට පැමිණියහොත් ඔබට නිස්ටවෝල්ඩ් වෙතින් වටිනා තෑගි දිනා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පිළිබඳ වැඩි විස්තර සඳහා නිස්ටවෝල්ඩ් Facebook පිටුව වෙත පිවිසෙන්න කියලා ඔබට ආරාධනා කරන ගමන් බලමු අද දවසේ ජයග්‍රාහී සිතුවිල්ල බවට තේරී ඇති සිතුවිල්ල කුමක්ද කියලා. ඔබ කොපමණ වාරයක් අසමත් වුවත් කම් නැත. ඔබ සාර්ථක විය යුත්තේ එක් අවස්ථාවක පමණි. එම අවස්ථාවෙන් සියල්ල උඩු යටිකුරු වනු ඇත. සමහර විට එම අවස්ථාව අද දිනේ උදා වනු ඇත. ඔබ වාසනාව උරගා බැලීමට පසුබට නොවන්න. මේ සිතුවිල්ල නිස්ටවෝල්ඩ් ෆස්ට් කප් සිතුවිලි සඳහා යොමු කර තිබෙන්නේ දිලිනි මෙන්ඩිස් විසින්. ඔබටත් මේ අවස්ථාව උරගා බලන්න, මේ වාසනාව උරගා බලන්න ආරාධනා කරමින් අපි අද දවසේ පුවත්පතට යොමු වෙමු. ඉතින් විවිධ වූ වාර්තා අද අපිට මුණ ගැසුණා. සතියාන්තයේ සිදු වූ යම් සිදුවීමුත් අද මේ සති ආරම්භයේදී පුවත් වාර්තා තුළට ඇතුළත්. ඒ වගේම අද අගෝස්තු 2 වෙනිදා කියලා කියන්නේ බොහෝ කාර්යාලවලට අපට දකින්නට ලැබුණා. උදෑසන කාලේ නිරීක්ෂණය කරද්දී විශේෂයෙන් රජයේ කාර්යාලවලට සේවකයන් වෙනදා පරිදිම පැමිණෙන ආකාරයක්. මොකද අද සිට ඒ වායේ කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ වන බවට රජය විසින් නිවේදනය කිරීමත් එක්ක. ඒ අතරේ එන්නත්කරණය පිළිබඳව ගත්තොත් එහෙම විශේෂයෙන් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත නොහැකිව මෙපමණ කාලයක් බලා සිටි ජනතාවගේ බලාපොරොත්තු ඉටු වුණා. ඊයේ දවසේදී මධ්‍යස්ථාන ගණනාවක මේ එන්නත්කරණය සිදු වුණා. විශේෂයෙන් අප සඳහන් කර සිටියා, ඔබට ආරාධනා කර සිටියා මේ එන්නත ලබා නොගත් අයට ලබා ගැනීමට බලාපොරොත්තු වෙන සිටි අයට කොළඹ විහාර මහදේවී උද්‍යානයේ 24 පැය පුරා ක්‍රියාත්මක යුද හමුදා මගින් ක්‍රියාත්මක කරන එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෙත පැමිණිලි කළ යුද හමුදාපති ජෙනරල් ශබේන්ද්‍ර සිල්වා මහතා විසින් කළ දැනුම් දීමකට අනුව ඒ සඳහාත් බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණු බව දැනගන්නට ලැබුණා. එම ස්ථානයේ ඊළඟට අනෙකුත් ස්ථානවල ගත්තත් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානවල මේ දෙවන මාත්‍රාව ලබා ගැනීම සඳහා දැඩි උනන්දුවක් තිබුණු බව තමයි දැක ගන්නට ලැබුණේ. අදත් ඒ ආකාරණය ලබා දෙනවා. එහෙම තත්ත්වයක කොහොමද රටේ එන්නත්කරණය කියලා බලමු. මව්බිම පුවත්පත අද වාර්තා කරනවා ජනපතිගේ ඍජු මැදිහත් වීමෙන් හා මෙහෙයවීමෙන් ඊයේ වන විට කෝටියකට පළමු මාත්‍රාවදී අවසන් කියලා අද මව්බිම වාර්තා කරනවා. 30ට වැඩි 86%කට පළමු මාත්‍රාව දීලා දෙවන මාත්‍රාවත් 19%කට දී නිමයි. අගෝස්තු මැද වෙද්දී දෙවැනි මාත්‍රාවෙන් 50%ක් දෙන්න ඉලක්කයක් කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. එහිදී සංඛ්‍යාදත්ත සහිතව ඊයේ පෙරවරුව වන විට දී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය, ඊළඟට දැනට ලැබුණු සමස්ත එන්නත් ප්‍රමාණය, මේ ආදී සියල්ලෙහි සංඛ්‍යාදත්ත සහිතව අද මව්බිම මේ පුවත වාර්තා කර තිබෙනවා. දකින්නට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන් ලංකාව තුළ ලබා දෙන එන්නත් වර්ග කිහිපයක් තිබෙනවා. අතරින් සයිනෝෆාර්ම් එන්නත තමයි වැඩිම දෙනෙකුට ලබා දී තිබෙන එන්නත. කොවිෂීල්ඩ් එන්නත, ස්පුට්නික්, ඊළඟට ෆයිසර්, මොඩර්නා මේ ආදී එන්නත් ලබා දීම සඳහා කටයුතු කර තිබෙනවා. යම් ප්‍රමාණවලින් යම් ප්‍රදේශවලට ඒවා ලැබෙන ආකාරය අනුව ලබා දීම සිදු වෙමින් පවතිනවා. එලෙස එන්නත්කරණය සිදු වද්දී අපට අමතක කරන්නට බෑ මේ වන විට රටේ තිබෙන වාතාවරණයත් වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳවත් එන්නම ආසාදිතයින් වැඩිවීමක් දකින්නට පුළුවන්. මරණ සංඛ්‍යාවත් ඉහළ යන ප්‍රමාණයක් දකින්නට පුළුවන්. සෞඛ්‍ය විශේෂඥයන් මෙහිදී දක්වන අදහස තමයි ඩෙල්ටා ප්‍රභේදයේ වැඩිවීම ව්‍යාප්තියත් එක්ක ආසාදිතයින් වාර්තා වීම මරණ සංඛ්‍යාව ඉහළ යාම පෙන්눔 කළ හැකි බව. ඒ අතරේ මව්බිම පුවත්පතම වාර්තාවක් ගෙන එනවා. මෙරට COVID-19 දරුණුම ව්‍යාප්තිය ඉදිරි මාස කිහිපයේදී සිදු වෙන බව වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් කරන අනතුරු හැඟවීම මෙලෙස මව්බිම පුවත්පත අද වාර්තා කොට තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලංකාව ඇතුළු රටවල් ගණනාවක පවත්නා ව්‍යාප්තිය පිළිබඳව අවධානය යොමු කරමින් අදහස් දක්වන අපට දකින්නට ලැබුණා. ඒ අනුව අපේ සෞඛ්‍ය අංශ වඩාත් අවධානය යොමු කළ යුතු කාලවකවානුව ඉදිරි කාලය කියන එක තමයි විශේෂයෙන් සඳහන් වෙන්නේ. එහෙම තිබියදී තමයි අද සිට මේ කාර්යාල කටයුතු ආදී ආරම්භ වෙන්නේ. ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහෙමනම්
සෑහෙන විරෝධය දානවා දක්වනවා තමයි දකින්නට ලැබෙන්නේ. පාර්ශ්ව කීපයක විරෝධයක් එල්ල වෙනවා මේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව කාර්යාලවලට කැඳවීම පිළිබඳව. කෙසේ වෙතත් රටේ ඉදිරි කටයුතු අරබයා එලෙස මේ ආර්ථිකය නැංවීම සඳහා ආර්ථිකය පවත්වාගෙන යාම සඳහා එලෙස කටයුතු කළ යුතුව තිබෙන බව තමයි රජයේ පාර්ශ්වයෙන් කියන්නේ. අතර අපි දිනමිනට අවධානය දෙමු. කොවිඩ් පාලනයට තුන්වැනි මාත්‍රාවක් ලබා දීමට සූදානම් වෙන්න ජනපතිගෙන් බලධාරීන්ට උපදෙස්. COVID-19 වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අවශ්‍යතාව අනුව තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සූදානම් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් දී තිබේ. අනුව අදාළ බලධාරීන් මේ වන විට ඒ සඳහා සූදානම් වන බව ජනමාධ්‍ය ඇමති ආචාර්ය කෙහෙලේ රඹුක්කැල මහතා දිනමිනට පැවසූ බව සඳහන් කරමින් එතුමා පුටා දක්වමින් දිනමින පුවත්පත අද ප්‍රධාන ශීර්ෂයේ ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ තුන්වන මාත්‍රාව ලෝකයේ ඇතැම් රටවල් තුනක් නෙමේ මාත්‍රා ඕනෑ තරම් ලබා දෙන්නට තරම් ප්‍රමාණවත් පරිදි එන්නත් තමන් සන්තකේ තබාගෙන ගබඩා කරගෙන තබාගත් රටවලුත් තිබෙනවා. ඒ අතරේ ඇතැම් රටවල් තිබෙනවා තුන්වන මාත්‍රාවක් තියා පළමු මාත්‍රාව ලබා ගැනීමත් බොහෝ දුෂ්කර වී ඇති රටවලුත් මේ ලෝකේ නැතුවම නොවේ. ඒ අතරේ අප වැනි රටවලටත් පසුගිය කාලයේ මේ එන්නත් ලබා ගැනීමේදී දැඩි දුෂ්කරතා විඳින්නට සිදු වුණා. කාලය මිඩංගු වුණා, බලාගෙන ඉන්න වුණා. හැබැයි වර්තමානයේ වන විට ඉතා ශීඝ්‍රව මේ කටයුතු සිදු කරගෙන යාම සඳහා හැකියාව අපට ලැබී තිබෙනවා. ඊළඟට අප අවධානය යොමු කරමු තවත් කාරණා කීපයක් වෙත. දිනමින පුවත්පත අවධාරණය කරමින් වාර්තා කරනවා කොරෝනා නිසා ඉකුත් මාස 3ට වූ ආර්ථික පාඩුව රුපියල් කෝටි 90,000 ඉක්මවලා මුදල් අමාත්‍යාංශය කියයි. එක පැත්තකින් රුපියල් කෝටි 90,000 ඉක්මවන පාඩුවක්. ඊළඟට මේ කොරෝනා වෙනුවෙන් කොවිඩ් පාලනය වෙනුවෙන් රුපියල් කෝටි 22,000 ඉක්මවන මුදලක් වියදම් කිරීම. ඒ කෝටි 22,000යි කෝටි 90,000යි ගත්තහම කෝටි කොච්චර ප්‍රමාණයක මුදලක් සිය ගණනක් මෙලෙස මේ කොවිඩ් නිසා එක්ක වියදම් කරන්න එක්ක අහිමි වෙන්න බලපාලා තිබෙනවා. ඒ අනුව ගත්තහම රටක් විදියට අපට දරාගත නොහැකි බව මේ සංඛ්‍යා දත්තම පෙන්눔 කරනවා. ඉන්පස්සේ අපි යොමු අද ලංකාදීප පුවත්පතට. ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරනවා ගුරු ප්‍රශ්නය අදත් කැබිනට් සාකච්ඡාවට කියලා. ගුරු හා විදුහල්පති වැටුප් පිෂුපත අයවත් කිරීමට අදාළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යලි සාකච්ඡාවට ගැනීමට නියමිත වෙතැයි රජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි. තවමත් නොවිසඳුණු ගුරු විදුහල්පති ගැටලුව. අද සිට ගුරුවරුන් පාසල් එන්නම ඕනෑ අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් අපි යන්නේ නෑ ගුරු සංගම් කියයි. ඇතැම් තැන්වල වාර්තා වෙනවා අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට කැඳවා ඇති බව මේ අද සිට කාර්යාල කටයුතු සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමේ වැඩපිළිවෙලත් එක්ක. ඒ වගේම දැන් මේ අමාත්‍යාංශයේ ලේකම් අමාත්‍යාංශය පුටා දක්වමින් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත අද සිට ගුරුවරු පාසල් එන්න ඕනේ ගුරුවරු කෙනවා යන්නෙම නැහැ කියලා. ගුරුවරුන්ටත් කැඳවීමක් තිබෙන බව එලෙස වාර්තා කරනවා. මොකද රාජ්‍ය සේවකයෝ කැඳවනවා කියන්නේ ගුරුවරු අනිවාර්යෙන් ඒගොඩට අයිති වෙන නිසා. කෙසේ හෝ වේවා මේ පිළිබඳව මේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණ ඉක්මනින් ජය ගන්නට කටයුතු නොකළොත් එය දැඩි ගැටලු සහගත කාරණාවක් වන්නට පුළුවන්. රටට රටේ අනාගතයට දරු පරම්පරාවටම දැනටමත් එහි බලපෑම් දින 20කට එහා කාලයක් ගුරුවරු අඛණ්ඩව මේ ඔන්ලයින් අධ්‍යාපනය පවා ලබා දීමෙන් මේ රටේ දරුවෝ සැලකිය යුතු සංඛ්‍යාවකට ඔන්ලයින් අධ්‍යාපන වරම් හෝ හිමි වුණා. එය පවා දරුවන්ට අහිමි වෙලයි තිබෙන්නේ. අධ්‍යාපනය අඛණ්ඩව ගෙන යාමට රජයගත් ක්‍රියාමාර්ග යුනිසෙෆ් සංවිධානයේ පැසසුමට ලක් වී ඇති බවත් මේ අතර දිනමින පුවත්පත සිරස්තලයක් යොදමින් වාර්තා කරනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ හෝ ගුරු වර්ජන වේලාවන් වලදී පවා අධ්‍යාපනය අඛණ්ඩව ගෙන යාම සඳහා රජය ගන්නා යම් ක්‍රියාමාර්ග අද දවසේ අප සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සියත අප අද සිට සුවිශේෂ කාර්යභාරයකට මුල පුරනවා මේ රට වෙනුවෙන් රටේ දරුවන් වෙනුවෙන් අනාගත පරම්පරාව වෙනුවෙන් මේ සමස්තයම ඉලක්ක කරගෙන කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර අද පස්වරු 4 සිට 5 දක්වා අද සිට සතියේ සෑම දිනකම සියත O level පන්ති අපි ආරම්භ කරන්නට සූදානම්. අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මේ කටයුතු ගුරු ගෙදර වැඩසටහනට සමගාමීව ඒ පිළිබඳව සුවිශේෂ සාකච්ඡාවක් ඒ ඇතුළු අනෙකුත් කාරණා පිළිබඳව කතා කරන්නටත් අප මේ පුවත්පත් කියවමින් අනතුරුව බලාපොරොත්තු වෙනවා.
අප කාරණා කීපයකට යලිත් අවධානය යොමු කරමු. ඒ අතරේ අපට දකින්නට ලැබෙනවාද මේ ඡායාරූප සටහන් අතරේ එන්නත් කරන ගැන අපි මුලින් සටහන් කළා. පිළිසරණට පැමිණි බෝසත් ගුණ හිත ඇති දරුවනින් ඔබ දෙදෙන මතු බුදුවනු නියති කියලා මේ විහාර මහදේවී උද්‍යානයේ ලිබහන් රංගපීඨ පරිශ්‍රයේ තිබ්බ එන්නත් කරන මධ්‍යස්ථානයේ උදහමුදාවක් පැය 24ක් පුරා පවත්වාගෙන ආපු මධ්‍යස්ථානයට ආපු ඇවිද ගන්න අපහසු මවක් මේ ලෙස හමුදා සෙබලියන් දෙදෙනෙකු දියණියන් දෙදෙනෙකු විසින් එන්නත් කරන්නේ සඳහා රැගෙන අවස්ථාව අපිට දකින්නට පුළුවන්. එවැනි ඡායාරූප අද පත්තරේ අවස්ථා කීපයකදී දකින්නට පුළුවන්කම තියෙද්දී අපි අරුණ පුවත්පතේ අද දකින්නවා ගෙවුණු මාස 7ට කෝටි 900ක මද්ද්‍රව්‍ය අල්ලලා තියෙනවා කියලත් ප්‍රධාන ජාවාරම්කරුවෝ ඉන්නේ අරාබියේ සිට තමයි මේ මද්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙවන්නේ කියන කාරණා පිළිබඳව විස්තර ඇතුව අද අරුණ පුවත්පත වාර්තා කරලා තියෙනවා. සුරාපතු දේශීය ආදායම් රේගු පරිගණක පද්ධතිය ඒකාබද්ධ කර නැහැ කියලත් ඊළඟට උපදේශ පිළි නොපැදීම ගැන ගෙනුම්කාරක සභාවෙන් දොස් නැගීම පිළිබඳවත් අරුණ පුවත්පත අද වාර්තා කරලා තිබෙනවා. මේ අතර රාජ්‍ය සේවයේ සියලු දෙනා කැඳවීම පිළිබඳව වාර්තා වන අතරේ අරුණ වාර්තා කරනවා ගැබිනි රාජ්‍ය සේවිකාවනුත් අද පැමිණීම අනිවාර්යයි මේ පළ කර තිබෙන චක්‍රලේඛයට අනුව. නමුත් ගැබිනියන් සේවයට කැඳවුවොත් බලාගෙනයි කියලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය මේ පිළිබඳව දරන මතය සාවරය ඒ වගේම විරෝධය මෙලෙස දක්වනවා දකින්න පුළුවන්කම තිබෙනවා. අද පුවත්පතට අවධානය දීමේදී ඔවුන් මේ ගුරු විරෝධතාවය පිළිබඳව මෙවැනි සටහනක් පළ කරනවා. අද විසඳුමක් නැත්නම් 4 වෙනිදා කොළඹ වට කරනවා ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය උපුටා දක්වමින් තමයි අද පුවත්පත මෙලෙස පළ කරලා තියෙන්නේ. ඒ අතරේ ප්‍රධාන සිරස්තලයේ විදිහට අද පුවත්පත වාර්තා කරන්නේ අලි වන්දිය දෙගුණයක් වෙයි. ජීවිත හානියක් සිදු වුවහොත් ලක්ෂ 10ක වන්දියක්. පූර්ණ බෙලහීනතාවකටත් ලක්ෂ 10ක්. අර්ධ බෙලහීනතාවකට රුපියල් 1,50,000ක්. නිවාස හානියකට ලක්ෂ 2ක්. අලි මිනිස් ගැටුම නිසා මෙරට මිය යන අලි ඇතුන් ඊළඟට ගත්තහම මිනිසුන් ගත්තහම ලෝකේ වාර්තා තබන තැනකට අපේ රට පත් වෙලා තිබෙනවා. කාලයක් මුළුල්ලේ මේ ගැටලුවට විසඳුම් ලැබී නැති රටේ දැන් විසඳුමක් විදිහටද මේ වන්දිය ඉහළ නැංවීම කියන එක අපිට තිබෙන ප්‍රශ්නයක්. එය වටිනා මුදලක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ ජීවිත කිසිසේත් මේ අලියතුන්ගේ ජීවිතවත් මිනිස්සුන්ගේ ජීවිතවත් යලි ගන්නට බෑ. ඒ වගේ මේ හානි වූ වගාවෙන් වෙන පීඩනය ඒ ජනතාවට යලි මුදලින් පියවුවත් දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. මානසික පීඩනය හිත් ඇවුල එහෙම දරා ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේම සතුන්ට වන හිරිහැරය මේ සියල්ල හමුවේ අලි මිනිස් ගැටුමට ස්ථිරසාර විසඳුමක් මිසක් මේ විදිහට වන්දි දෙගුණ හෝ තෙගුණ කිරීම පමණක් සෑහෙද කියන එකත් තිබෙන ප්‍රශ්නයක්. නමුත් තියෙන තත්ත්වයේ හැටියට වන්දිය හෝ වැඩි කිරීම ජනතාවට ලබා දෙන යම් ආකාරයක සහන වැඩ පිළිවෙලක් විදිහට අප දකිනවා. අලිවන්දිය දෙගුණයක් වෙයි කියලා අද පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊළඟට මේ විටින් විට අපිට මුණ ගැසෙන කාරණා වැදගත් වෙන දේවල් නිසා අපි ඔබට ඉදිරිපත් කරනවා. එන්නත ලබා ගැනීමේදී අත නිරාවරණය කරගත හැකි ඇඳුමකින් පැමිණීම පහසුවක්. ඔබට හිතෙන්න පුළුවන් මේක ලොකු ප්‍රශ්නයක්ද කියලා. හැබැයි ඒ ගත වෙන තප්පර කීපය හෝ මිනිත්තු කීපයක් තවත් අයට එන්නත ලබා දීමට තිබෙන කාලය විශේෂයෙන් උදහමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙහෙවන මධ්‍යස්ථාන සහ සෞඛ්‍ය අංශ මේ රෝහල් තුල පවත්වාගෙන යන සෑම මධ්‍යස්ථානයකදීම වගේ මේ තත්ත්වය නිරීක්ෂණය වෙලා තියෙන නිසා තමයි මෙලෙස පළ කරලා තිබෙන්නේ. ඇසසනිකා එන්නතේ දෙවන මාත්‍රාව පැය 24 පුරාම කොළඹ විහාර මහදේවී උද්‍යානයේ කියන කාරණාවත් එක්ක අද පුවත්පත මෙලෙස වාර්තා කරලා තියෙනවා. තමන්ටත් එන්නත ලබා දෙන පාර්ශවයටත් අනිකුත් අයටත් පහසුවක් සේවයක් වන නිසා. ඊළඟට දිවයින පුවත්පතට අපි අවධානය දීමේදී දිවයින පුවත්පතේ දැක්වෙන ප්‍රධාන කාරණා අතර දකින්නට පුළුවන් රිෂාඩ්ගේ මස්සිනා තවත් තරුණියකට අතවර කරලා කැලණියේ තරුණියකගෙන් පාපෝච්චාරණයක් සිදුවීම පිළිබඳව ඊළඟට අපි දැක්ක තවත් පුවත්පතක මේ කියන පුද්ගලයාට අදාළව තොරතුරු වාර්තා කරන දිනමින පුවත්පත රිෂාඩ්ගේ නිවසේ සේවය කළ මටත් ලිංගික අතවර කළා ඩයගම කාන්තාවක් යයි තවත් මෙහෙකාරියක් දිවිනසාගෙන යනුව කතුන් තිදෙනෙකුම මේ නිවසේ සේවය කරපු මේ වන විට ජීවිතක්ෂයට පත් වෙලා ඇති බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිසාම පසුගිය දා පුවත්පත් වාර්තා කරා මේක නිවසක්ද වදකාගාරයක්ද කියලා ප්‍රශ්නයක් පවා පැන නගිනවා කියලා ඒ ආකාරයෙන් කටයුතු කළ ස්ථානයක් විදිහට තමයි දැන් තොරතුරු හෙළිදරව් වෙමින් තිබෙන්නේ. කෙසේ වෙතත් ඒ කීප දෙනා පිළිබඳව නීතිමය කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඉදිරි 9 වෙනිදා දක්වා ඔවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසරය හිමි වී තිබෙනවා. ඒ අතරේ තවත් සිදුවීමක් මේ දිවයින පුවත්පත අනාවරණ කරන්නේ කොඩි විනය කපන්න ඇවිත් නැන්දම්මාට හා ලේලියට වින කළ කට්ටඩියා අල්ලයි.
කලු කුමාර දිෂ්ටියෙන් නැවිත් කැත වැඩේ කරලා කියලා තමයි කියන්නේ. මේ කියන පුද්ගලයා මවාපෑමක් කරලා ගෙදර හිටපු පිරිමි පාර්ශවය අහල තියෙන හන්දි අහල පහල තිබෙන හන්දි වලට මංසන්දි වලට යවලා මේ කටයුත්ත කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. මේ ආකාරයෙන් මේ කොඩිවින කපන්න කොඩිවින නිවෙස් වලට වද්දා ගැනීම පිළිබඳව හිතලා බලන්න හොඳ කාරණාවක් කියලා අපට කියන්න තියෙන්නේ. ඒ අතරේ අද පුවත්පත් අවධානය යොමු කරලා තිබෙනවා රාජගිරියේදී සිදු අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තු උමාරියා සිංහවංශ ජනප්‍රිය ගායන ශිල්පිනිය ඇය අප මත නිදහස් කිරීම පිළිබඳව ලංකාදීපේ වාර්තා කරනවා. රාජගිරියේදී ත්‍රිරෝදයක රිය හැපිලා ගායක කුමාරයාට ලක්ෂ 5ක ඇපයක් කියලා අද ලංකාදීපය වගේම නිකුත් පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒ වගේම පසුගිය දාපාතරින් සමගත ප්‍රවීණ රංගන ශිල්පිනිය හයිසින්ත් විජේරත්න මහත්මියගේ අභාවය පිළිබඳ අද දවසෙත් පුවත්පත් වාර්තා ගෙනෙනවා අපට දකින්න ලැබෙනවා. එය නිම කළ නොහැකි කනගාටුවක් සංවේගයක්. අපි පහුගිය දිනවලත් ඇය පිළිබඳව මේ වෙච්ච සිද්ධිය පිළිබඳව අවධානය යොමු කළා, කනගාටුව පළ කළා. ඊළඟට ලබන වසරේදී රට ආර්ථික අර්බුදයකට පත් වෙනවා කියලා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂ නායකයා කියනවා. ඊළඟට විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස කියනවා අපදුන් නිවාස වලින් ජනතාව එළවන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ කියලා. ඒ අතරේ එතුමා කළ ප්‍රකාශයක් අපිට තවදුරටත් දකින්නට ලැබුණා. අරුණ පුවත්පතේ රසායනික පොහොර තහනම ජනතාවගෙන් ඉල්ලන් කෑමක් විදියට විපක්ෂ නායකවරයා අදහස් පළ කරද්දී ලංකාදීප දෙවන කොටස තිබෙනවා පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් කර තිබෙන ප්‍රකාශයක්. රසායනික පොහොර තහනම කිසිසේත් හකුල ගන්න එපා කියලා තමන් වහන්සේ රජයට ජනාධිපතිවරයාට යෝජනා කරනවා කියලා තමයි උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙන්නේ. අපි මේ කොරෝනා තත්ත්වය පිළිබඳව අවධානය දෙද්දී ඩෙන්ගු, මියුණ ආදී රෝග තත්ත්වයන් පිළිබඳව අද පුවත්පත අවධානය දෙනවා. මාස 7කදී ඩෙන්ගු රෝගීන් 10700ක්, මියුණ රෝගීන් 3459ක් විවිධ ප්‍රදේශ විශේෂයෙන් බස්නාහිර පළාත කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගරයේ ආශ්‍රිතව ආසාදිත මේ ඩෙන්ගු රෝගය වැළඳුණු රෝගීන් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වන බව තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් වැඩිවීම බැරෑරුම් තත්ත්වයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පුටා දක්වමින් අද පුවත්පත වාර්තාවක් ගෙනෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි දකිනවා ලංකාදීපේ වගේම පත්‍ර කීපයක සඳහන් වෙලා තිබුණා මාස්ක් දාගන්න කිව්වාම PHIට උදැල්ලෙන් ගහලා ව්‍යාපාරිකයා අත්අඩංගුවට උතුරු වෙච්ච සිද්ධියක් මේ වාර්තා කරන්නේ. කොහේ වුණත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉන්නේ මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් උපදෙස් දෙන්නේ ඒ වෙනුවෙන් මේ පවතින තත්ත්වය වෙනුවෙන්. ඒ නිසා එවැනි අය සම්බන්ධව මෙවැනි ආකාරයෙන් හැසිරෙන අය පිළිබඳව නීතිය අපට මතකයි. බණ්ඩාරගම ප්‍රදේශයේ කෙළගසු පුද්ගලයාට වුණුදේ මේ ආදී අයට එරෙහිව නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන බව මේ වාර්තා එක්කම පළ කරන්නට ඕනේ. ඊළඟට දිල්රුක්ෂි සහ සේනාධිපති අතර දුරකථන සංවාදයේ සංස්කරණය කර වෙනස් කරලා යලි සේවයේ පිහිටුවීමට අභියාචනා මණ්ඩලය නියෝග කළත් දිල්රුක්ෂි විශ්‍රාමගෙන් පෞගේ කාලේ දැඩි ආందోලනයට තුඩු දුන්නු සිද්ධිය අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා අතර වෙච්ච දුරකථන සංවාදය ඔබට මතක ඇති කියලා හිතනවා. මේ කාරණා පිළිබඳව අද යලිත් මතක් කිරීමක් දිවයින පුවත්පත කර තිබෙනවා. අපි අවසන් වශයෙන් පුටා ගන්න මේ වාර්තාව ගිය මාසේ එක් දිනකට කොරෝනා මරණ 44ක් දින 31කට 1321ක් මිය ගිහින් දිවයිනයි මේ කාරණාව වාර්තා කරන්නේ. ඒ අතරේ ඔවුන් පළ කරනවා පුවත්පතක් විදියට වගකීම ඉටු කරමින් පරතරය මුව ආවරණ පැළඳීම අත්සේදීම ඔබේ ආරක්ෂාව ඔවුන්ගේ පැතුමයි කියලා. ඔවුන්ගේ පමණක් නෙවෙයි අපෙත් පැතුම එයයි, හැමෝගෙම පැතුම එයයි. හැම විටම ආරක්ෂා වීම වැදගත්. ඒ නිසා උපදෙස් පිළිපදමින් කටයුතු කිරීම වඩාත් වැදගත් කාලයකයි අප ඉන්නේ. රට ක්‍රමානුකූලව විවෘත වද්දී ඒ සඳහා දෙන අවධානය තවදුරටත් වැඩි කරන්න කියන ආදරණීය ඉල්ලීම ඔබෙන් කරමින් අපි විරාමයකට යනවා. විරාමයෙන් අනතුරුව අද දවසේ පිළිසඳර හා මුණ ගැසෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.